පොඩ්ඩක් බලන්න. හරි. PowerPoint presentation එක පේනව නේද? ඔව් ඒ පේනවා. හරිනේ. හරි. අපි නැවැත්තුවේ අන්තිමට මොකද්ද ශක්තිය නේද කතා කරන්නේ? ශක්තිය කතා කරන්නේ. ඊට පස්සේ මම ඔයාලට ගානක් දුන්නා නම් අන්තිමට කතා කරන්න. ඔව් ගානක් දුන්නා. හරි දුන්නානේ. හරි. ඊට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මතක් කරගෙන ඉන්නම් අපි මොනවද කතා කරේ කියලා. ආගන්න. අපි මුලටම දැන් කතා කරන්නේ ජූල් සම්බන්ධ. ඒ කියන්නේ ශක්තියින් සම්බන්ධ තමයි දැන් මේ වෙද්දී අපි කතා කරගෙන ඉන්නේ. ඒතර ඔයා දන්නවා කාර්ය කියන්නේ මොකද්ද කියලා දන්නවා. කාර්ය කියන්නේ මොකද්ද? බලය වරක් බලය දිශාවට සිදු වූ විස්ථාපනය. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඒතකොට කාර්ය කියන දේ හොඳට ගණන් ටික හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? ඒතකොට කාර්ය කියන දේ දෛශිකයක් නෙවෙයි. ඒ වුණාට ඒක කාර්ය කරන්නේ කා විසින්ද කරන්න දේ අනුව ඒකේ ධන ඍණ භාවයක් එනවා. ඒ කියලා දෛශික ගතියක් ඒකේ නැහැ. හරිද? දෛශිකයක් නැහැ. ඊට පස්සේ අපි ගත්ත ශක්තිය කියලා කතා කරන්නේ. ශක්තිය කියන්නේ මොකද්ද? ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ ඇති හැකියාව. එතකොට ශක්තිය ගත්තාම මේ විශ්වයේ තියෙන ශක්තිය විවිධ ස්වරූප වලින් තියෙනවා. උදාහරණ විදිහට චාලක ශක්තිය, විභව ශක්තිය, ධ්වනි ශක්තිය, ආලෝක ශක්තිය, තාප ශක්තිය ඔය විදිහට ගොඩාක් ශක්ති වර්ග තියෙනවා. එතකොට මේ ලෝකයේ තියෙන ශක්තියින් ටික දිහා බැලුවට පස්සේ මේ ශක්තියින් සියල්ලම සංස්ථිතිකයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ලෝකේ කියන්නේ මේ ලෝකේ නෙමෙයි මුළු විශ්වයම ගත්තට පස්සේ මුළු විශ්වයේම තියෙන ශක්තිය සංස්ථිතිකයි. ඒ කියන්නේ ශක්තිය අපිට මවන්නවත් විනාශ කරන්නවත් කිරීමක් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? ශක්තිය එක් ස්වරූපයකින් ඉඳන් තවත් ස්වරූපයකට පරිවර්තනය කිරීමක් තමයි මෙහිදී කරන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒක අපි කතා කරා ශක්ති සංස්ථිතිය විදියට. එතකොට ශක්ති සංස්ථිතිය පාවිච්චි කරලා අපි ගොඩක් ගණන් හැදුවා. ශක්ති සංස්ථිතිය. මතකද? අපි හිතමු අවලම්බයක් තිරස්ව තියලා අතෑරියාම එයාගේ තියෙන විභව ශක්තිය මොකද වෙන්නේ? දැන් මෙහෙම උදාහරණයක් විදිහට මෙහෙම අවලම්බයක් මෙහෙම තිරස්ව තියලා ඒක මෙන්න මේ විදිහට පල්ලෙහාට එන විදිහට අතාරිනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ මේ හරිය තියෙන මොකද්ද? විභව ශක්තියක් තියෙනවානේ. විභව ශක්තිය. මෙහෙට එද්දි මොකද වෙන්නේ? චාලක ශක්තිය බවට පත් වෙනවා. පැහැදිලිද? චාලක ශක්තිය බවට පත් වෙනවා. එතකොට ඔය විදිහ එක එක ගොඩාක් ගණන් හැදුවා. තව ඊට පස්සේ ආනත තලවල ලිස්සගෙන ඉනවනේ. ආනත තලයක් උඩ මෙහෙම මොකක් හරි වස්තුවක් මෙහෙම ලිස්සන් එද්දි අපි දන්නවා මේ උඩ තියෙන විභව ශක්තිය මෙහෙට එද්දි මොකක්ද වෙන්නේ? චාලක ශක්තිය බවට පත් වෙනවා කියලා දානවා. ඊට පස්සේ තවත් තිරස් තලයක රළු තිරස් තලයක යනවා නම් මේ තියෙන චාලක ශක්තිය අවසානයේ මොකද්ද පත් වෙන්නේ? ඝර්ෂණයට විරුද්ධව කරන ලද කාර්ය බවට එහෙම නැත්නම් අවසානම ප්‍රතිඵලයේ තාපයේ බවට හානි වෙලා යනවා. ඔය වගේ ශක්තියේ පරිවර්තනයන් තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ ශක්තිය කොහෙන්වත් එකතු කරන්නවත් අඩු කරන්න එහෙම නෙවෙයි කරන්නේ. අපි කරන්නේ තියෙන ශක්තිය කොහෙටද වැය වෙන්නේ කියා බල ඒක පරිවර්තනය කිරීමක් තමයි කරන්නේ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. එතනදී අපි කතා කරන්නේ ශක්ති සංස්ථිතිය. හොඳට මතක තියාගන්න. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරා ශක්ති සංස්ථිතිය තමයි කතා කරේ. ඊට පස්සේ මම ඔයාලට දුන්න ගාණක් ඒ ගාණ මොකද්ද කිව්වේ ගාණ කියන්නම්ගේ 60 වොට් සූත්‍රිකා පහනක් එහෙම මොකක් හරිද? ඔව්. ඔව්. මොකද්ද ගාණ කියවන්න පොඩ්ඩක්. මේක පොඩ්ඩක් බෝඩ් එක ගාණ කියවන්න. 60 වොට් සූත්‍රිකා පහනක් දිනකට පැයක් බැගින් මස්තක් තුල ක්‍රියාත්මක වන විට පරිභෝජනය කරන ශක්තිය. ශක්තිය. හෙව්වද ඒක ගන්න එක කරාද? 300යි 300යිද මොනවාද ඒකක කියන්නේ? ශක්තිය. ඒකක මොනවද? අතන පැයක හරවන්න ඕනේ. ඒක මම කරේ. කරේ නැද? එකකේ ජූල්ද 300 හරි අහගන්නකෝ. මම මේක කියන්නේ කියේ මේක කරේ නැතත් අවුලක් නැහැ. මොකද මේ මම මේ කැලේ තාම කරේ නැහැ. හරිද? දැන් අද තමයි මේ ටික කරන්නේ. ඒ නිසා හොඳට අහගන්න මේක කරාට පස්සේ. හරිද? දැන් මේ විදිය ගණන් උකට්ටි විභාග ප්‍රශ්න පත්‍ර බැලුවට පස්සේ සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ශක්තිය කොහොමද ගෙවල් වල පරිභෝජනය කරන්නේ කියන දේ හොඳටම ඔකට්ටිය දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔකට්ටිය දැකලා තියෙනවා විදුලි බිලවල් එහෙම තියෙන්නේ විවිධ අමුතු ඒකක වලින්. දැන් උදාහරණයක් විදිහට ඒ කට්ටිය කියන්නේ ඒකක යුනිට් 50යි යුනිට් 20යි එහෙමනේ කියන්නේ. මේ යුනිට් එකක් කියන්නේ මොකද්ද කියන දේවල් එහෙම ඔකට්ටිය හොඳට දැනගෙන ඉන්න ඕනේ. මොකද නැත්නම් ඔකට්ටියට එක කට්ටිය බොරු කරන්න පුළුවන්. ඒ නිසා ඔකට්ටිය හොඳට ඒවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් ඔකට්ටියගේ බිල් එකක් එහෙම මොකක් හරි ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් එහෙම අතර දුන්නාට පස්සේ Tamanට ඒකේ කියව ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න. දැන් ගෙදරකට අපි විදුලිය දෙනවනේ. ගෙදරකට විදුලිය දෙනවා. එතකොට මේ විදුලිය දෙන්නේ එතන මොකද්ද තියෙන්නේ? ඒක එතන තියෙන්නේ ශක්ති ප්‍රභවයක්. විදුලිය කියන්නේ මොකද්ද? ශක්ති ප්‍රභවයක්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගෙයක් තියෙනවා නම් මේ ගෙදරට ඔකට ඇති කරන්ට් ලයින් එකක් එනවා මේක.
ඒ එන්නේ මොකද්ද? මේ එන්නේ ශක්තිය. E කියලා ශක්තියක් තමයි මේ දෙන්නේ. මොකක් හරි ක්‍රමවේදකින් ශක්තියක් දෙනවා. එතකොට දැන් මෙතන මාසයේ අන්තිමට අපි මනින්න ඕනේ මොකද්ද? මේ ගෙදර කොච්චර මේ පරිපතෙන් මේ පද්ධතියෙන් කොච්චර ශක්තියක් මේ ගෙදර ගත්තද? ඒ ගත්ත ගානට අනුව බිල් එක එනවා. පැහැදිලිද මං කියන එක? ඒ ගත්ත ගානට අනුව තමයි බිල එන්නේ. තේරුණාද? අන්න ඒක තමයි අපි මේ මාසෙකට එහෙම නැත්නම් එන විදුලි බිල කියලා කියන්නේ. ඒතර මේ විදුලි බිල හැදෙන්නේ අපේ තියෙන උපකරණ, අපේ පාවිච්චි කරන විද්‍යුත් උපකරණ ඒ කට්ටිය පරිභෝජනය කරන ශක්තිය, එහෙම නැත්නම් ක්ෂමතාවය, එහෙම නැත්නම් ශක්තිය කියන්න පුළුවන්. පරිභෝජන මාසයක් තුල පරිභෝජනය කරන ශක්තිය මත තමයි මේ එන විදුලි බිල රඳා පවතින්නේ. දැන් උදාහරණයක් විදිහට හිතුවොත් ඔය කට්ටිය හීටරයක් ගහනවා. එහෙම නැත්නම් අයන් කරනවා නම්, ෆ්‍රිජ් එක දාලා තියෙනවා නම්, ඔය මොකක් හරි උපකරණයක් විදුලි පේන වලට ගැහුවට පස්සේ මොකද වෙන්නේ? ඒක ඒ තියෙන පරිපතෙන් එයා ශක්තිය අවශෝෂණය කරගෙන ඒක පරිභෝජනය කරනවා. එතකොට ඒකට අදාළව ඔය කට්ටිය බිල ගෙවන්න ඕන. තේරෙනවද මං කියන එක? එතකොට දැන් අපි දැක්කහම ඔය කට්ටිය හොඳට මතක තියාගන්න සූත්‍රිකා බල්බයන්නේ මේ කියන්නේ. එතකොට සූත්‍රිකා බල්බයක් කිව්වට පස්සේ මේ ගෙදර තියෙන නිකන් නෝමල් ෆිලමන්ට් බල්බයක්. සූත්‍රිකා බල්බේ කියන එක දැකලා තියෙනව නේද නංගි? මෙන්න මෙහෙම තියෙන සූත්‍රිකා බල්බේ. ඔන්න ඔහොම. දැකලා තියෙනවද? සූත්‍රිකා බල්බ දැන් නම් ඉතින් අඩුයි ගොඩක් හොයාගන්න. දැකලා තියෙනව නේද ඒ වුණාට? ඉන්කැන්ඩෙසන්ට් කියලා කියන්නේ සූත්‍රිකා බල්බ්. තේරුණානේ? දැකලා තියෙනවද මේ විදිහට? දැකලා තියෙනවනේ? මේක හැමතැනින්ම ආලෝකය තමයි නිපද වෙන්නේ. කහ පාට තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට මේ තියෙන බල්බ් එක මේකේ ගහලා තියෙනවා වොට් කීයද 60යි කියලා. මේකේ කීයද 60යි වොට් කියලා ගහලා තියෙනවා. එතකොට මේ මොකද්ද මේ සංකේතය? මෙන්න මේ කටි ගත්තාම කඩවල වලට ගියාම 60යි වොට් 50යි වොට් කීකියා කියනවා. මොකද්ද මේ සංකේතය? මොකද්ද මේකෙන් කියන්නේ කියන දේ හොඳට මතක තියාගන්න. දැන් උදාහරණයක් විදියට මේක ගිහිල්ලා මම ප්ලග් කරොත් අර විද්‍යුත් පරිපතේට. එයා තප්පරයකට වොට් කියන එකේ ඒකකය කියන්නේ නංගි වොට් කියන්නේ මොනවද? වොට් වලින්ම ඉන්නේ මොනවද? අපි කතා කරලා තියෙනවා. මොනවද වොට් වලින්ම ඉන්නේ? කියන්න බලන්න. වොට් වලින්ම ඉන්නේ මොනවද? වොට් වලින්ම ඉන්නේ මොනවද? මොනවද වොට් වලින්ම ඉන්නේ? කියන්න. අපි කතා කරලා තියෙනවා වොට් වලින්ම ඉන්නේ එක. මොනවද වොට් වලින්ම ඉන්නේ? ක්ෂමතාව. ඔව් ක්ෂමතාවය කියන්නේ මොකද්ද? ඔව් ක්ෂමතාවෙම ඉන්නේ. හරි. ක්ෂමතාවය කියන්නේ මොකද්ද කියන්නේ? ක්ෂමතාවය. ක්ෂමතාවය. වොට්. ඒකක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය. ඔව් ඒකක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය. අන්න ඒක තමයි ක්ෂමතාවය කියන්නේ. ඒකක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය. දැන් මෙතන නම් මොකද්ද? ඒකක කාලයකදී මෙයා පරිපතයෙන් අවශෝෂණය කරන ශක්තිය. ඒකක කාලයක. ඒ කියන්නේ මෙයා හැම තප්පරයක් මෙයා පරිපතයට සම්බන්ධ කරලා තිබ්බොත් ඒ හැම තප්පරයේදීම මෙයා ජූල් කීයක් අවශෝෂණය කරනවද පරිපතයෙන්? ජූල් 60ක්. පැහැදිලිද? ජූල් 60ක් මෙයා හැම තප්පරයකදීම ගන්නවා. ඕක තමයි ක්ෂමතාවය කියන්නේ. පැහැදිලිද? එතකොට මෙයා මේ ආලෝකයේ වුණ ක්ෂමතා ආලෝක ශක්තිය නෙවෙයි මේ තියෙන්නේ. පරිපතයෙන් මෙයා කොහොම හරි ඇතුළට ගන්නවා කීයද? 60යි ජූල් හැම තප්පරයකදීම ගන්නවා. ඕක තමයි ඔය 60යි වොට් කියලා කියන්නේ. තේරුණාද මං කියන එක? එතකොට දැන් මේ තප්පරයකදී මෙයා ගන්න 60යි ජූල් ශක්තිය පැය කීයක් මෙයා ගහලා තියෙනවද දවසකට? පැය කීයක් ඔන් කරලා තියෙනවද? කියන්න බලන්න. මේ ගානේ අනුව පැය කීයක් ඔන් කරලා තියෙනවද? පැය 5ක්. දිනකට පැය 5ක්. පැය දැන් මෙතන තප්පරයකට ජූල් 60ක් ගන්නවා. එතකොට පැයකට තප්පර කීයක් තියෙනවද? පැයකට තප්පර කීයක් තියෙනවද? පැයකට තප්පර කීයක් තියෙනවද? පැයක් කියන්නේ කොච්චරද? පැයක් කියන්නේ මිනිත්තු නම් 60ක්. මිනිත්තු 60යි. ඊට පස්සේ තප්පර නම් ආයෙත් 60යි. එතකොට ඔක්කොම කීයක් තියෙනවද? 3600ක් තියෙනවා තප්පර. පැහැදිලිද? හරි නේද? ඒ 60 වරක් 60. පැහැදිලි නේද? 60 වරක් 60 3600යි තප්පර. එතකොට මෙයා දවසකට පැය 5ක් ගන්නවා. එතකොට මෙච්චර කාලයක් තප්පර දවසකට මේක ශක්තිය අවශෝෂණය කරනවා. ඒ වගේ මාසෙකට දවස් කීයක් ගහනවද නංගි? දවස් කීයක්ද? මාසෙකටම නේද දාන්නේ? මාසෙටම දාන්නේ. නෑ නේ. ඔව් මසක් තුල නේ. ඔව් මසක් තුල. දිනක් නෙවෙයි මසක් නේද ප්‍රශ්නේ තියෙන්නේ? මසක් තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මසක් කියන්නේ මේ වගේ දවස් කීයක් තියෙනවද? 30ක්. එහෙනම් තප්පර කොච්චරක් තියෙනවද? 5 වැඩි කිරීම 3600 වැඩි කිරීම 30යි කියන තප්පර ගාණක් මෙයා හැම වෙලාවෙම වැඩ කරනවා. එතකොට මෙච්චර ශක්තියක් තප්පරයකට කොච්චරක් ගන්නවද? ජූල් 60ක්. එතකොට මේක 60න් වැඩි කරාම නේද මෙයා මේ මාසෙ තුල පරිභෝජනය කරපු මුළු ශක්තිය ජූල් වලින් එන්නේ. පැහැදිලිද? තේරුණා නේද ගත්ත විදිහ? ඒක තේරුණාද?
තේරුණා නේද? ඔව් අයියා. හරි. හරි. එහෙනම් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. සූත්‍රිකා පහනේ 60 වොට් ලෙස නිමානනය කර ඇත්තේ සූත්‍රිකා පහනේ 60 වොට් ලෙස නිමානනය කර ඇත්තේ සූත්‍රිකා පහනේ 60 වොට් ලෙස නිමානනය කර ඇත්තේ එය සෑම තප්පරයක් තුල පරිපතෙන් 60 ජූල් ප්‍රමාණයක ශක්තියක් 60 ජූල් ප්‍රමාණයක ශක්තියක් අවශෝෂණය කරනු ලැබේ. අවශෝෂණය කරනු ලැබේ. මේ අනුව මෙම සූත්‍රිකා පහන පරිපතයට සම්බන්ධ කළ ඇති තප්පර ගණන සමානයි. මේ නිසා මෙම සූත්‍රිකා පහන පරිපතයට සම්බන්ධ කර ඇති තප්පර ගණන සමානයි. කොහොමද ඒක ගණනය කරන්නේ? කියනවා ගණන සමානයි කොහොමද ගණනය කරන්නේ? අපි දන්නවා පැය කීයද නංගි? පැය 5ක්. පැය 5යි නේ. පැය 5යි. පැයක් කියන්නේ තප්පර 3600. ඔන්න දවසකට තියෙන තප්පර ගන්න. ඒ වගේ දවස් 30යි. ඔන්න ඔච්චරක් තප්පර මේක වැඩ කරනවා. හරිද? එහෙනම් දාන්න 5 වැඩි කිරීම 36 වැඩි 3600 වැඩි කිරීම 30 තප්පර කියලා ලියන්න. එම නිසා දින 30ක් තුල පරිභෝජනය කරන ශක්තිය සමානයි. දින 30ක් තුල පරිභෝජනය කරන ශක්තිය සමානයි. ඒතර මෙයා වැඩ කරන තප්පර ගාන හැම තප්පරයකදී මෙයා කීයක් ගන්නවද? 60ක් ගන්නවා. එහෙනම් කෙලින්ම වැඩ කරන් තියෙන්නේ පැය ගානෙන් වැඩි කර තප්පර ගානෙන් වැඩි කර. 3600 වැඩි කිරීම 30යි. හරි. ඒතර මේකේ සුළු කරාම උත්තරේ කීයක් එනවද කියන්න බලන්න. හරියට සුළු කරලා කියන්න බලන්න උත්තරේ කීයක් එනවද? ජූල් වලින් එන්නේ. ඒකගේ දාන්න ජූල්. හරි. ඒකගේ දාන්න ඕනි ජූල්. ජූල් වලින් එන්නේ. වැඩි කරන්න ඕනේ ඔයා. හරි. කියනංගේ 5.9 මෙගා ජූල්. 5 ගාණක් එනවද? කොහොමද දෙන්නේ? 5 ගාණක් දෙන්නේ 3.2යි. නෑ 3.2යි ගාණක්. මං අර 30නුත් වැඩි කරා. 60න් වැඩි කරා. මේකෙන් වැඩි කරන්න ඕනේ 3600න් වැඩි කරනවා 5න් වැඩි කරනවා 60න් වැඩි කරනවා. ඔය සේරම වැඩි කරන්න. ඒතර 60 වරක් මේක කියන්නේ 300යි නං. 300යි මේකයි කියන්නේ 9000යි. හරිද? ඒතර 36 වරක් 9නේ. 36 වරක් 9 නේද? 9 9 18යි 18යි 36යි 36යි 3යි කියන්නේ 30 ගානක් දෙන්නේ. බලන්න. කීයද නංගි ඔයා කිව්ව උත්තරේ? 3.2යි. 2.4යි. 3.2.4. හරි හරි. ඔව් 3.2.4යි වැඩි කිරීම 10 බල කීයක් එනවා? 10 බල කීයක් එනවා? 6යිද 7යිද? 3.2.4 එනවා 7යි. 7යි නේ. හරි. එහෙනම් මේ ගානේ ශක්තියක් එනවා. හරි. දාගන්න බලන්න හරියට. 3.2.4 වැඩි කිරීම 10 7යි ජූල් කියලා ශක්තියක් මේකේ තියෙනවා. හරිද? දැන් එතකොට දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් නිකන් ඔයා හිතන්න දැන් ඔය කට්ටියගේ දැන් විදුලි බිල ලියන්න එන මිනිස්සයා. හරිද? එනම එනත්තා යාට කියනවා මොකද්ද නම? මනු කියවන්න. යාට කියන්නේ මොකද? මනු කියවන්න. හරිද? එතකොට මේ මනු කියවන්න එයා ආවට පස්සේ ඔය කට්ටිය දැන් එක බල්බයක් පාවිච්චි කරාම
එයා දන්න එයාට එනවා ජූල් වලින් නම් කොච්චරක් එනවද නංගි? එක බල්බයක් ඔය අපි දැන් සාකච්ඡා කරපු එකේ කීයක් ආවද? 3.24 වැඩි කිරීම 10 7යි ජූල් ගාණක් එනවා. මේ නිකන් එක බල්බයක්. මේ ගෙදරක එක බල්බයක්. එතකොට මේ එක බල්බේ විතරද ගෙදර තියෙන්නේ? මේ බල්බේ විතර තියෙන ගෙදර. නෑනේ. ඊට අමතරව උපකරණ ගොඩාක් තියෙනවා. එතකොට මේ සේරම එකතු කරාම මේක එයාට ලියා ගන්න පුළුවන් වෙයිද? මෙන්න මෙච්චර දශමස්ථාන ගානකට එයාට ලියා ගැනීමේ පහසුව මොකක් ගැනද හිතන්නේ? පහසුයිද අපහසුයිද එයාට? ওই විදිය ගණනය කිරීමක් කරලා ගන්න එක. එක්කෝ ජූල් වලින් හොයන එක පහසුද අපහසුද? විදුලි බිල. කියනවා අපහසුයි. අපහසුයි. තේරුණානේ? ඒක ඔය 10 බල එන්න ගොඩක් ලියන්න එපයි. ඒ නිසා වාණිජමය කටයුතු වලදී ඒ කියන්නේ හොඳට මතක තියාගන්න වාණිජමය කටයුතු. ඒ කියන්නේ ගෙවල් වල විදුලි පරිභෝජන, ශක්තියින් පරිභෝජන වගේ දේවල් ශක්තියින් පරිභෝජනය කරන අවස්ථාවන් වලදී අපි විශේෂ ඒකකයක් පාවිච්චි කරනවා. ඒකේ නම මොකද්ද? කිලෝ වොට් පැය කියලා. මොකක්ද ඒකට කියන්නේ? කිලෝ වොට් පැය. පැහැදිලිද? කිලෝ වොට් පැය. මේක තමයි අපි වාණිජමය කටයුතු වලදී පාවිච්චි කරන්නේ විදුලියේ ශක්තිය මැනීම සඳහා. මේක පාවිච්චි කරන්න පුළුවන් ජූල් අවුලක් නැහැ. දෙකම ශක්තියනේ. මේක තමයි SI එකකේ. ඒ වුණාට මේක SI එකකේ නෙවුණාට මේක අපි පාවිච්චි කරන්නේ අපේ තියෙන පහසුව සඳහා. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ඒ නිසා මොකද වෙන්නේ? කිලෝවොට් අවර් වලට යන්නේ මොකද? මේකේ මගින් ගණදෙනු කිරීමේදී අපහසුයි ගොඩක් නේ. 10 බල ගොඩක් එනවා. කිසි ගැළපීමක් නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන් යන්නේ මොනවා වලටද? කිලෝවොට් අවර් වලට. එතකොට මේ කිලෝවොට් අවර් වලට තමයි අපි කියන්නේ ඔය ඒකකයක් කියලා. ඒකකයක් කියලා කියන්නේ ඔන්න ඔය කිලෝවොට් අවර් එක. හරිද? එහෙනම් අපි ඕක පොඩ්ඩක් ලියාගමු. මෙහෙම ලියන්න සටහන කියලා දාන්න. සටහන. නිවසක පරිභෝජනය විද්‍යුත් ශක්තිය ප්‍රමාණනය නිවසක පරිභෝජිත විද්‍යුත් ශක්ති ප්‍රමාණනය නිවසක පරිභෝජිත විද්‍යුත් ශක්ති ප්‍රමාණනය ගණනයට ජූලය භාවිතා කිරීම ගණනයට ජූලය භාවිතා කිරීම අපහසු වන අතර එය ඒ සඳහා කුඩා ඒකකයක්ද වේ. ඒ සඳහා කුඩා ඒකකයක්ද වේ. කුඩා ඒකකයක්ද වේ. එබැවින් ප්‍රායෝගික භාවිතයේදී විද්‍යුත් ශක්තිය පරිභෝජනය සෙවීම සඳහා ජූලය යොදා ගැනීම යෝග්‍ය නොවේ. මීට යොදාගන්නේ පහතින් විස්තර කරනු ලබන කිලෝවොට් පැය කියලා වචනේ ලියාගෙන ඊට පස්සේ වරහන් තුල දාන්න simple k capital W simple h කියලා දාලා වරහන්. හරි. කිලෝවොට් පැය නම් ඒකකයයි. හරි. හරි නේද? හරි. හරි. දැන් එතකොට හොඳට අහගන්න දැන් මේ කිලෝවොට් පැයක් කියන්නේ මොකක්ද කියලා. හොඳට අහගන්න මේක. හරි. දැන් මේ කිලෝවොට් පැය කියන එක හොඳට අහගන්න. මේකේ අර්ථ දක්වන්නේ මෙහෙම. ඒ කියන්නේ දැන් ඔයා මොකක් හරි උපකරණයක් හිතන්න. ඒ උපකරණේ 1 කිලෝවොට් ශක්තියක් හැම වෙලාවෙම පරිපථයට සම්බන්ධ කරලා තිබ්බොත් පරිභෝජනය කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට මේක ලිව්වොත් 1000යි වොට්.
එහෙම නැත්නම් මට ලියන්න පුළුවන් 1000යි ජූල් තප්පරයට කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මේකේ? හැම තප්පරයක් ගත්තාම මෙයා කොච්චර ශක්තියක් ගන්නවද ඇතුළට? 1000යි ජූල් ශක්තියක් මෙයා ඇතුළට ලබා ගන්න. හරිද? ඒ නිසා ඒක හොඳට මත යන කිලෝවොට් එකක් කියන්නේ අන්න ඒක. එතකොට මේ කිලෝවොට් පැය. එතකොට කිලෝවොට් පැය කියලා කියන්නේ 1 කිලෝවොට් උපකරණයක් 1 කිලෝවොට් උපකරණයක් කොච්චර වෙලාවක්ද? පැයක් තුල 1 පැයක් තුල පරිභෝජනය කරන ශක්තිය තමයි අපි කියන්නේ කොච්චරක් කියලාද? 1 කිලෝවොට් පැය කියලා. පැහැදිලිද? තේරෙනව නේද? ඒ කියන්නේ 1000යි ජූල් තප්පරයට කියන උපකරණයක් පැයක් තුල පරිභෝජනය කරන ශක්තියට තමයි අපි කියන්නේ මොකද්ද කොච්චරක් කියලාද? 1 කිලෝවොට් අවයකක් කියලා. එහෙනම් 1 කිලෝවොට් අවයක ජූල් වලින් ලියන්න පුළුවන් ඔයාලට. කොහොමද ලියන්නේ? එතකොට ඔයා දන්නවා තප්පරයකට කොච්චරක් මෙයා පරිභෝජනය කරනවද? 1000ක්. එතකොට මම ලියනවා 1000යි ජූල් තප්පරයට. එතකොට මෙයා කොච්චර වෙලා මෙයා පාවිච්චි කරනවද? 1 පැයක්. 1 පැයක් කියන්නේ තප්පර කීයද? 3600ක්. පැය තප්පර 3600. එතකොට තප්පරයට කැපුණාට පස්සේ 3.6 වැඩි කිරීම 10/6යි ජූලයක් සමාන වෙන්නේ කොච්චරකටද? 1 කිලෝවොට් පැයකට. පැහැදිලිද? තේරුණාද ඒක? තේරුණ නැත්නම් කියන මම ආයි කියලා දෙන්න. තේරුණාද? තේරුණා. ඒ කියන්නේ 1 කිලෝවොට් එකේ උපකරණයක් පැයක් තුල ගහලා තිබ්බාම එයා පරිභෝජනය කරන ශක්තියට අපි කියනවා 1 කිලෝවොට් පැයක් කියලා. තේරුණා නේද? හරි. එහෙනම් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. 1 කිලෝවොට් ක්ෂමතාවෙන් 1 කිලෝවොට් ක්ෂමතාවෙන් කිලෝවොට් ක්ෂමතාවෙන් පැයක් තුල පරිභෝජිත ශක්තිය පැයක් තුල පරිභෝජිත ශක්තිය පැයක් තුල පරිභෝජිත ශක්තිය පැයක් තුල පරිභෝජිත ශක්තිය කිලෝවොට් පැයක් ලෙස කිලෝවොට් පැයක් ලෙස කිලෝවොට් පැයක් ලෙස කිලෝවොට් පැයක් ලෙස අර්ථ දක්වනු ලැබේ. කිලෝවොට් පැයක් ලෙස අර්ථ දක්වනු ලැබේ. කිලෝවොට් පැයක් තුල ලෙස අර්ථ දක්වනු ලැබේ. හරිද? හරි. හරි. එහෙනම් තියාගන්න 1 කිලෝවොට් සමානයි මෙන්න මේ විදිහට ලියන්න 1 කිලෝවොට් සමානයි තප්පරයට කොච්චරද 1000යි ජූල් තප්පරයකට ඒ වගේ තප්පර 3600. ඒ කියන්නේ කොච්චරද 1 කිලෝවොට් අවර් කියන්නේ 3.6 වැඩි කිරීම 10/6යි ජූලයක්. 3.6 වැඩි කිරීම 10/6යි ජූලයක් තමයි සමාන වෙන්නේ 1 කිලෝවොට් පැයක් කියන්නේ. හරිද? හරි. හරි. දැන් එතන හොඳට මතක තියාගන්න අපි දන්නවා කිලෝවොට් එක වොට් වලින් මයින් මොනවද? වොට් වලින් මයින් ක්ෂමතාවය. ඒ කියන්නේ කිලෝවොට් වලින් මයින්ෙත් මොකද්ද? ක්ෂමතාවය. ඒ වුණාට කිලෝවොට් පැය කියපු ගමන්. ඇයි? පැයෙන් කාලෙන් වැඩි කරාට පස්සේ මේ මයින්නේ මොකද්ද? ශක්තිය. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කිලෝවොට් පැය කියලා විභාගෙදී අනන්තවත් අහනවා. කිලෝවොට් පැය වලින් ක්ෂමතාවය නෙමෙයි මයින්. කිලෝවොට් පැය වලින් මයින්නේ මොකද්ද? ශක්තිය. හොඳට මතක තියාගන්න මේවා. හරිද? විභාග ප්‍රශ්න බැලුවාම ඔයාලට තේරෙයි මේවා හොඳට මතක තියාගන්න. කිලෝවොට් පැය වලින් මයින්නේ මොකද්ද? ශක්තිය. හොඳට මතක තියාගන්න ශක්තිය. ඇයි? පැයෙන් වැඩි කරන නිසා. කාලෙන් වැඩි කරාම ශක්තිය වෙනවනේ. දැන් උදාහරණයක් විදිහට ක්ෂමතාවය කියන්නේ ක්ෂමතාවය සමානයි ශක්තිය බෙදීම ගත වූ කාලෙනේ. කාලය. එතකොට මේක හරස් වැඩි කරාට පස්සේ ඔයාට එනවා ශක්තිය සමානයි ක්ෂමතාවය වැඩි කිරීම කාලය. එතකොට මේ පැත්ත වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? සෝරි. මේ පැත්ත වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ පැත්ත වැඩි වුණාට පස්සේ අනිවාර්යෙන් එන්නේ ශක්තිය ඒකකයක්. හොඳට මතක තියාගන්න ශක්තිය ඒකකයක් මේ ඉන්නේ. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් මෙහෙම ලියමු. කිලෝවොට් මගින් මනිනු ලබන්නේ කිලෝවොට් මගින් මනිනු ලබන්නේ කිලෝවොට් මගින් මනිනු ලබන්නේ කිලෝවොට් මගින් මනිනු ලබන්නේ ක්ෂමතාවයේ වුවද කිලෝවොට් මගින් මනිනු ලබන්නේ ක්ෂමතාවයේ වුවද
ක්ෂමතාවය වුවද කිලෝවොට් පැය simple K capital W simple H මගින් කිලෝවොට් පැය මගින් මනිනුයේ ක්ෂමතාවේ නොව ශක්තිය බව ක්ෂමතාවේ නොව ශක්තිය බව ක්ෂමතාවේ නොව ශක්තිය බව මතක තබා ගන්න ක්ෂමතාවේ නොව ශක්තිය බව මතක තබා ගන්න හරිද හරියයි. හරිනේ හරි හරි දැන් එහෙනම් මෙහෙම ලියන්න දැන් හොඳට අහගන්න ඉන්න දැන් අපිට කිලෝවොට් පැය දැන් උපකරණයක් පරිභෝජනය කරපු ශක්තිය කිලෝවොට් පැය අපිට මෙන්න මෙහෙම ගණනය කරගන්න පුළුවන් කිලෝවොට් පැය ගණන හරිද ඒ නිසා ඒකට මම සූත්‍රයක් කියලා දෙන්නම් ඒක හොඳට මතක තියාගන්න හරි දැන් මොකක් හරි උපකරණයක් කිලෝවොට් පැය ශක්තියක් කොච්චර කිලෝවොට් පැය ශක්තියක් පරිභෝජනය කරාද කියලා අපිට මෙන්න මේ විදිහට ගණනය කරගන්න පුළුවන් එහෙනම් අපි කරව පරිභෝජනය කරන ලද ශක්තිය ගත්තොත් කිලෝවොට් පැය වලින් හරි කිලෝවොට් පැය වලින් ඒක සමාන වෙනවා අපි මේවා කරන්න ඕනි උපකරණේ ක්ෂමතාවය මොකෙන්ද ලියන්න ඕනි ක්ෂමතාවය කිලෝවොට් වලින් ලියන්න ඕනි කිලෝවොට් වලින් ලියන්න ඕනි හරි උපකරණයේ ක්ෂමතාවය කිලෝවොට් වලින් ලියලා ඒක වැඩි කරන්න ඕනි භාවිතා කළ පැය ගණන පැහැදිලිද පැය ගණන ඕකෙන් වැඩි කරාට පස්සේ කෙලීම අපිට මේ උපකරණය මොකද කරන්න තියෙන්නේ කිලෝවොට් පැය වලින් උත්තරේ එනවා තේරුණාද මං කියන එක ඒ නිසා හොඳට මත යන උපකරණයේ ක්ෂමතාවය තියෙන්න ඕනි මොනවාගෙන්ද කිලෝවොට් පැය වලින් භාවිතා කළපු පැය ගාන තියෙන්නත් ඕනි පැය ගාන. එතකොට කිලෝවොට් පැයෙන් වැඩි කරාම කිලෝවොට් අව ගාන එනවා කෙලින් හරි ඒ නිසා හරි ලේසි මේ සූත්‍රය පට ගාලා පාවිච්චි කරන්න පුළුවන් හරිනේ හරි එහෙනම් මෙහෙම ලියන්න විදුලි උපකරණයක් පරිභෝජනය කළ විදුලි උපකරණයක් පරිභෝජනය කළ ශක්තිය කිලෝවොට් පැය සංඛ්‍යාව විදුලි උපකරණයක් පරිභෝජනය කළ ශක්තිය කිලෝවොට් පැය වලින් පහත දැක්වෙන පරිදි ගණනය කළ හැකිය. හරි එහෙනම් ලියා ගන්න මෙහෙම ලියන්න පරිභෝජනය කරන ලද ශක්තිය වරහන් තුල කිලෝවොට් පැය හරිද සමානයි උපකරණයේ ක්ෂමතාවය මොනවාගෙන්ද වරහන් තුල කිලෝවොට් hours වලින් උපකරණයේ ක්ෂමතාවය වරහන් තුල මොකද්ද කිලෝවොට් hours වලින් වැඩි කිරීම පරිභෝජනය කරන ලද පැය ගණන ශක්තිය පරිභෝජනය කරන ලද කාලය කියලා. ශක්තිය පරිභෝජනය කරන ලද කාලය. හරිද? හරියයි. හරි. ඊට පස්සේ වරහන් තුල දාන්න පැය වලින්. ඒක තියෙන්න ඕනේ මොනවාගෙන්ද? පැය වලින්. හරි. හරි. එහෙනම් අපි ලියමු පළවෙනි උදාහරණය. උදාහරණය ලියන්න. උදාහරණ අංක 1. 2 කිලෝවොට් උපකරණයක්
2 කිලෝවොට් උපකරණයක්. දෙකයි කිලෝවොට් උපකරණයක්. පැය 3ක් තුල නොකඩවා ක්‍රියාත්මක වේ නම් පැය 3ක් තුල නොකඩවා ක්‍රියාත්මක වන්නේ නම් පැය 3ක් තුල නොකඩවා ක්‍රියාත්මක වන්නේ නම් එය 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 පරිභෝජනය කරන ලද විද්‍යුත් ශක්තිය සොයන්න. එය පරිභෝජනය කරන ලද විද්‍යුත් ශක්තිය සොයන්න. එය පරිභෝජනය කරන ලද විද්‍යුත් ශක්තිය සොයන්න. හරි අදන් බලන්න. අය නේද අයියේ? ඔව් කීයද? ඒක කියන්නේ විද්‍යුත් ශක්තිය දෙක වැඩි කිරීම කීයද? 3ක් නේ. දෙක වැඩි කිරීම 3ක් කියන්නේ ඔච්චරම කීයද? 6යි නේ. 6යි කිලෝවොට් පැය කියලා දෙන්න ඕනේ. හරි. 6යි කිලෝවොට් පැය. හරිනේ. හරි. කොච්චරද? 6යි කිලෝවොට් පැය. හරිනේ. කොහොමද ගත්තේ? විද්‍යුත් ශක්තිය සමානයි මොකක්ද කියන්න පුළුවන්? දෙක වැඩි කිරීම 3යි. ඒ කියන්නේ ඔක්කොම කීයද? 6යි කිලෝවොට් පැය. හරිනේ. 6යි කිලෝවොට් පැය. හරිද? හරි. මේ ගාන ලියන්න. හරි. බෝඩ් එක පේනව නේද නංගි? ඔව් අයියේ. හරි. හරි. ඊට පස්සේ ලියන්න මේ ගාන. එහෙම ලියන්න. 2 කිලෝවොට් නෑ පොඩ්ඩයි නෑ 230යි වෝල්ට් 230යි වෝල්ට් හරි 230යි වෝල්ට් දන්නවනේ 230යි වෝල්ට් හරි 230යි වෝල්ට් කැපිටල් W 60යි වොට් ලෙස ලකුණු කළ සූත්‍රිකා පහන් 6ක් දිනකට පැය 5 බැගින් සූත්‍රිකා පහන් කියද 6ක් දිනකට පැය 5 බැගින් කමා 230යි වෝල්ට් 1500යි වොට් ලෙස ලකුණු කළ උඳුනක් එකයි එක උඳුනක් දිනකට පැය කියද්ද පැය 5 බැගින් කමා 230යි වෝල්ට් 750යි වොට් ස්ත්‍රීකයක් ඒ කියන්නේ මොකද්ද මේ අයන්ය ස්ත්‍රීකයක් දින දෙකකට වරක් කොච්චර දින ගානක්ද දින දෙකකට තරම් මේක එක දිනයකට හරි මේ සේරම එක දිනයකට අරක දින දෙකකට වරක් පැයක් බැගින් කොච්චරද එකක් පැයයි හරි පැයයි දින දෙකක් හරි දින දෙකක් වරක් බැගින් පැයක් බැගින් මසක් තුල ක්‍රියාත්මක වන විට කියන්නේ මාසයක් හරි මාසයක් තුල ක්‍රියාත්මක වන විට වැය වූ විද්‍යුත් ශක්තිය කිලෝවොට් පැය වලින් සොයන්න වැය වූ විද්‍යුත් ශක්තිය කිලෝවොට් පැය වලින් සොයන්න වැය කළ විද්‍යුත් ශක්තිය කිලෝවොට් පැය වලින් සොයන්න හදන්න බලන්න
හරි. අපි මේ වගේ එකකට වගුවක් ගහගමු නම්. ඒතකොට ලේසි හරිද? ඒ නිසා හොඳටමත් යන වගුවක් ගහගන්න හරිද? අපි ගමු උපකරණේ. පළවෙනි එක උපකරණේ හරිද? පළවෙනි එක උපකරණ. ගොඩක් තියෙනවා නම් ඒක ලේසි හරි? උපකරණ. දෙවෙනි පේලිය දන්නවා ක්ෂමතාවය. ක්ෂමතාවය අර 230යි වෝල්ට් ඕනේ නැහැ හරි? ඊට පස්සේ දිනකට පැය පරිභෝජන මෙහෙම ගමු. ඊට පස්සේ යන්න පැය ගණන. ඔව් ක්‍රියාත්මක වන පැය ගණන. පැය ගණන. ඊට පස්සේ මසක් තුල පරිභෝජනය කරන ශක්තිය. මසක් තුල පරිභෝජනය කරන ශක්තිය. පරිභෝජනය කරන ලංස. උපකරණය ක්ෂමතාවය ක්‍රියාත්මක වන පැය ගණන මසක් තුල පරිභෝජනය කරන ශක්තිය. ඔය විදිහට දාගන්න. හරිද? පිළිවෙලට දාගන්න. කෑලි කීයක් තියෙනවා? ඊළඟට අපි ඕනේ සෝරි මෙතන තව එකක් වැටෙන්න ඕනේ උපකරණ ගණනනේ. එකක් වැටෙන්න ඕනේ නේද? හරි නේද? වැරදුනා නේ. උපකරණ ගණන. උපකරණ ගණන. උපකරණය ක්ෂමතාවය උපකරණ ගණන දිනකට වැඩ කරන පැය ගණන. ඊට පස්සේ ශක්තිය මාසක් තුල පරිභෝජනය කරන ශක්තිය. මාසක් තුල පරිභෝජනය කරන ශක්තිය. හරිනේ? ඔය විදිහට හදාගන්න. උපකරණයේ ක්ෂමතාවය උපකරණ ගණන දිනකට වැඩ කරන පැය ගන්න මාසක් තුල පරිභෝජනය කරන ශක්තිය. හරිනේ? උපකරණය මං ලිව්වොත් මොකද්ද පළවෙනි එක ලියන්න පුළුවන්? සූත්‍රිකා පහන නේ. එහෙනම් ලියන්න පළවෙනි එක මොකද? සූත්‍රිකා පහන. හරිනේ? ක්ෂමතාවය කීයද නංගි සූත්‍රිකා පහනක? කීයද? 60යි වොට් නේ. 60යි වොට්. උපකරණ කීයක් තියෙනවද? උපකරණ 6ක් තියෙනවා. එතකොට දිනකට වැඩ කරන පැය ගන්න. දිනකට වැඩ කරන කොච්චර කාලයක් වැඩ කරනවද? කියන්න බලන්න. පැය 5ක් නේ. පැය 5ක්. හරිනේ? ඒතර මසක් තුල පරිභෝජනය කරන ශක්තිය කොහොමද ගන්නෙ? අපි දන්නවා මේක 60ක් වැඩ කරනවා 60යි වොට්. ඒ වගේ උපකරණ 6ක්. එහෙනම් කොච්චර ශක්තියක් එයා තප්පරයට ගන්නවද ඔය 6 දෙනාම? 60 වැඩි කිරීම 6 බෙදනවා 10න්. ඇයි? කිලෝවොට් කරා. ඊට පස්සේ දවසකට පැය කීයක්ද? පැය 5කුත් වැඩ කරනවා. ඔන්න පැය 5ක් දවසකට. ඔන්න දවසකට පරිභෝජනය කරන ශක්තිය. ඕක වැඩි කරන්න ඕනේ 30න්. ඔන්න ඔය එනවා කිලෝවොට් පැය මාසෙකට. පැහැදිලිද? තේරුණා නේද? තේරුණාද? හරි. ඊට පස්සේ ඊළඟ මොකද? උඳුන නේද? උඳුනක් නේද? උඳුනක් නේ? උඳුන. හරි. උඳුන ගත්තට පස්සේ උඳුන කොච්චර ශක්තියක් ගන්නවද? ක්ෂමතාවයක් 1500යි ක්ෂමතාවයෙන් එයා වැඩ කරනවා. උපකරණ ගන්න කීයද? 1යි. මේකට 1යි ගන්න. හරිද? දිනකට පැය කීයක් වැඩ කරනවද? පැයයි. එතකොට මාසයක් තුල පරිභෝජනය කරන ශක්තිය. එහෙනම් කිලෝවොට් කියන එක මේ වොට් කියන එක කිලෝවොට් කරාම 1.5යි. දවසකට පැයයි. ඒකත් පැය 5ක්. පැය 5ද දුන්නේ? ඔව් දැන පැය 5ක් කියන්නේ. දිනකට පැය 5ක් නේ. හරි හරි මේකත් 5ක් නේ. හරි පැය 5ක්. එහෙනම් මේකත් 5යි. 5 වැඩි කිරීම 30 නේ. එතකොට මේකටත් උත්තරයක් එනවා. හරි. ඊළඟ උපකරණය මොකද්ද? ස්ත්‍රීකයක් නේ. ස්ත්‍රීකයක්. ඒ කියන්නේ අයන් එකක්. අයන් එකේ කොච්චර ශක්තියක් ක්ෂමතාවය තියෙනවද? 750යි. එතකොට 750යි උපකරණ 1යි නේ. උපකරණ 1යි. එතකොට දින දෙකකට තමයි මෙයා පැය කීයක් වැඩ කරන්නේ? පැයක්. එහෙනම් දිනකට පැය කීයද? 0.5ක් නේ. පැය භාගයයි. පැය භාගයයි. එතකොට මං කරනවා මොකද? 750 බෙදනවා 1000න් ඔන්න කිලෝවොට්. දවසකට පැය 0.5යි. ඔන්න දවසකට පරිභෝජනය කරන ශක්තිය ඒක වැඩි කරනවා දවස් 30න්. කෙලින්ම එනවා. හරි. කියන්න බලන්න උත්තර ටික කීයද උඩ එකට? උඩ මේකට කීයක් එනවද? කපලා ගන්න පුළුවන් ඉක්මනට. මොකද වෙන්නේ? මේ බින්දුවකට මේ බින්දුව කපුවා 6 6 36 54යි නේ. ඔව් නේද? 54යි කිලෝවොට් පැය. හරි. ඊළඟ එකට කීයද? 225යි. මේකට 225යිද 45යිද? ඔව් හරි හරි නේ. 200 කීයද කිව්වේ නංගි? 225යි. හරි 225යි කිලෝවොට් පැය. ඊළඟට කීයද?
11.2 11.2.5 කිලෝවොට් පැය. එතකොට මේ සේරම එකතු කරලා යටින් දාන්න මුළු එකතු. මුළු පරිභෝජනය කරන ලද ශක්තිය කියලා දාලා එකතු කරලා දාන්න. 54 ධන 225 ධන 11.2.5. 0.2.5 එළියෙන් තියෙනවා. මේ සෙට් එක තුනම 0.1යි. මේ සෙට් එක ගන්න 9යි 290යි වගේ නේ. බලන්න හරි ගන්න හරි. 290.2.5 කිලෝවොට් පැය. මාසෙකට හරි. මාසකට හරි. මාසකට ඔච්චර ශක්තියක් පරිභෝජනය කරනවා. තේරුණාද ඒක? හරි. ඊළඟ ප්‍රශ්න ලියාගමු. ඊළඟ ලියන්න. 60 වොට් සූත්‍රිකා පහනක් වෙනුවට 60 වොට් සූත්‍රිකා පහනක් වෙනුවට වොට් සූත්‍රිකා පහනක් වෙනුවට එම දීප්තියම ලබා දෙන එම දීප්තියම ලබා දෙන 11 වොට් CFL 11 වොට් CFL 11 වොට් CFL 11 වොට් CFL දෙක 5 වොට් LED 5 වොට් LED යොදා ගැනීමට නිවසේ හිමිකරු පසුව තීරණය කරයි. යොදා ගැනීමට නිවසේ හිමිකරු පසුව යෝජනා කරයි. තීරණය කරයි කියලා පසුව තීරණය කරයි. එමගින් ඉතිරි කරගත හැකි විද්‍යුත් ශක්ති ප්‍රමාණය සොයන්න. හදන්න බලන්න. අයියේ කොච්චර වෙලාවක් කියලා තියෙන්නේ? මසක් තුලනේ. මාසක් තුල කොච්චර කාලයක් ඕනේ? අපි කියව මේ අර උඩ ගානම තමයි නංගි ඔය. තේරෙනවද? ඒකෙම ඉතිරි කෑල්ල විදියට දාන්න B කොටස විදියට. තේරෙනවද මං කියන්නේ? තේරෙනවද නේද? ඇයි ඒකේ පැය 5න්නේ කියලා තිබ්බේනේ? පැය 5ක් හරි. පැය 5ක් බල්බ 6ක් හරිද? පැය 5ක් බල්බ 6ක් හරිද? අයියේ එතකොට අර මේ CFL LED බල්බ් කීය ගානද? ඒත් අර ගානම තමයි. ඒ කියන්නේ මෙහෙමයි නංගි. දැන් හිතන්න දැන් උදාහරණයක් විදියට අපි ගත්තාම දැන් ඔයා දැකලා ඇති ගෙවල් කඩවල් වල CF දැන් ඉන්කැන්ඩෙසන්ට් එහෙම නැත්නම් සූත්‍රිකා පහන දැන් නෑනේ හොයාගන්න. ඒ නැති වෙන්නේ ප්‍රධානතම හේතුව තමයි
මේ සූත්‍රිකා පහනෙන් ලබා දෙන ශක්තිය එහෙම නැත්නම් ආලෝක ශක්තිය තියෙන අවසාන ප්‍රතිඵලය අපිට ආලෝකය ගන්නනේ. ඒ ප්‍රමාණයම ලබා දෙනවා මොනා බල්බ වගේද? එක්කෝ LED බල්බයක් එහෙම නැත්නම් එක්කෝ මට ගන්න පුළුවන් මොනවාද? CFL බල්බයක්. දැකලා තියෙනේද ඔයා CFL බල්බ? CFL මෙහෙම දඟරේ වගේ තියෙන. ඔන්න ඔහොම CFL බල්බ. දැකලා තියෙනව නේද? ඔන්න ඔය බල්බ තුන මගින්ම මේ අර තියෙන ශක්තිය ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. හැබැයි මෙයා පරිභෝජනය කරන ශක්තිය කොච්චරක් මෙයා පරිභෝජනය කරනවද මෙයාගේ ක්ෂමතාවය? මෙයා පරිභෝජනය කරනවා 60 වෝල්ට්. 60 වෝල්ට් පරිභෝජනය කරනවානේ මේ සූත්‍රිකා පහන. හැබැයි ඒ ආලෝකයම ඒ ප්‍රමාණයම දෙන්න CFL එක යන්නේ කොච්චරද? 11 වෝල්ට්. මේක CFL නේ මේක 11 වෝල්ට්. හැබැයි LED එක යන්න කොච්චරක් යනවද? 5 වෝල්ට් ගාණක් යනවා. පැහැදිලිද? එතකොට එකම දේ වෙලා තියෙන්නේ. හරිද? දැන් හිතන්නකෝ මිනිස්සුયો දෙන්නේ එකම කාලයක් තුල කුඹුරක් කොටනවා. එක මිනිස්සෙක් ඉල්ලනවා රුපියල් 10000ක්. එක මිනිස්සෙක් ඉල්ලනවා 5000ක්. කවුද තෝරගන්නේ 5000 එක්කෙනානේ. ඇයි ගාණ අඩුයි? ඒ වගේ තමයි මේ එකම ආලෝකය දෙන්නේ. එකම ප්‍රමාණය, එකම ගාණ එළිය. ඒ නිසා මෙයා පරිභෝජනය කරන ශක්තිය 60ක් ගන්නවා. මෙයා ඊට වඩා අඩුයි. මෙයා අඩුයි ඊට වඩා මෙයා තව ගොඩක් අඩුයි. යන්නේ ඒක තමයි අපි බලන්නේ. එතකොට අපි පාවිච්චි කරන මොනවද? LED බල්බේ තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපෙන් අහන්නේ මේ බල්බ ඔය එක අවස්ථාවල මේක පාවිච්චි කරොත් කොච්චර ශක්තියක් ඉතිරි වෙනවද? මෙයා පාවිච්චි කරොත් කොච්චර ශක්තියක් ඉතිරි වෙනවද? එතකොට අපි මේ බල්බේ ඔන් කරලා තියෙන පැය ගාන වෙනස් වෙන්නේ නැහැ නංගි බල්බේ මාරු කරා කියන්නේ. පැහැදිලිද? පැය ගාන වෙනස් වෙන්නේ නැහැ. දවසකට පැය කීයක් ඔන් කරලා තියෙනවද? ගාන කීයක්ද කියලා තිබ්බේ. දවසකට පැය 5. ඔව් පැය 5 වෙනස් වෙන්නේ නැහනේ. පැය 5 වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ විදිය බල්බ කීයක් තිබ්බද? බල්බ 6ක් තිබ්බා. ඔය 6 වෙනස් වෙන්නෙත් නැහනේ. ඉතින් එකම එකකින් ලබා දෙන ආලෝකය ඒ විදිහට මෙයාත් එනවා. එහෙනම් ඒ විදිහට මේකිනුත් බල්බ 6ක් ඕන. පැහැදිලිද? බල්බ ගානත් 6ම. තේරුණා නේද මං කියන්නේ? ඔව් හරි. හරි. එහෙනම් ගන්න බලන්න හදන්න. 28.8යි 20 පළවෙනි එකටද? පළවෙනි නම් 44.9 දෙන්නේ. CFL එකද ඔයා කිව්වේ නම්? CFL එකද? චුට්ට ඉන්නේ. CFL භාවිතය නිසා ඉතිරිවන විද්‍යුත් ඒකක ප්‍රමාණය. ඉතිරිවන ඒකක ප්‍රමාණය කියලා දාමු. ඒකක ප්‍රමාණය. හරි. දැන් අපි පරිභෝජනය කරන්න හිටියේ කීයද? 61ක්. 61ක් තමයි පරිභෝජනය. ඊනොට දැන් පරිභෝජනය කරන්නේ 61 වෙනුවට දැන් කීයද? 60 CFL කියන්නේ 11ක්. එතකොට කොච්චර ශක්තියක් ඉතිරි වෙනවද? තප්පරයකට 60 වැඩි කිරි 60 ඍණ 11ක් ඉතිරි වෙනවනේ තප්පරයකට. එතකොට මේ තියෙන්නේ තප්පරයකට. හොඳට මතක තියාගන්න මේ තප්පරයකට කියන්නේ වොට් ගාන තියෙනවා. එතකොට මේ වොට් ගාන මම පැය කරන්න මොකද කරන්න ඕනි 1000න් බෙදනවා. ඔන්න කිලෝවොට් මෙච්චරක් ඉතිරි වෙනවා හැම තප්පරයකට. දැන් කිලෝවොට් පැයනේ. එහෙනම් පැය ගානින් වැඩි කරන්න ඕනේ. ඉතිරි වෙන එකක් ගාන ගන්න. තේරුණාද මං කියන්නේ? මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ තප්පරයකදී ඉතිරි වෙන ශක්තිය. හරිද? එතකොට ඒක කිලෝ ජූල් කරන්න බෑ. එහෙනම් තම කිලෝවොට් වලින් ගන්න නම් එහෙනම් මේක 1000න් බෙදනවා. ඊට පස්සේ මේ පැත්ත වැඩි කරනවා මාසෙකට වැඩි කරන පැය ගන්න. හරිද? එතකොට වෙනස එනවා නිකම්. පැහැදිලිද? ඔය 44.1. ඔව්නේ. හරි. එතකොට එන්නේ කීයද? මම ගත්තොත් ඕක වැඩි කරනවා පැය කීයද නංගි වැඩ කරන්නේ දවසකට? පැය 5 නේ. පැය 5 වැඩි කිරීම 30 නේ. 30යි. හරිනේ? 5 වැඩි කිරීම 30යි නේද? හරිනේ මං. නෑ. බල්බ 6කුත් තියෙනවානේ. බල්බ 6නුත් වැඩි වෙන්න ඕනේ. හරි? බල්බ 6 දවසකට පැය 5යි 30යි. හරි? සේරම වැඩි කරාම ඔන්න ඔච්චර ගාණක් එනවා. එතකොට උත්තරේ කීයද එන්නේ? මේ බිඳුවට මේ බිඳුව කැපුණා 18 වරක් 5 කියන්නේ 90යි 90 වැඩි කිරීම 60 වරක් කියන්නේ 660යි නේ නෑ සෝරි මේක වැඩි කිරීම වැරදි මේක එනවා කීයද නංගි 49ක් බෙදීම 100ක් නේ 0.49 වැඩි කිරීම 9ක් හරිනේ 9යි කියන්නේ 1යි 8යි කියන්නේ 36යි 40.1යි දෙන්නේ කිලෝවොට් පැය 44.1යි නේ 44.1. ඔව් 44.1යි හරි 44.1යි කිලෝවොට් පැයක් හරි නේද තේරෙනවද ඔච්චර ශක්තියක් හැම මාසෙම ඉතිරි වෙනවා දැන් ඔය CFL බල්බ ටික මාරු කිරීම නිසා CFL දැන් මේ තිබ්බ බල්බ 6 ගලවලා අයින් කරලා ඒ වෙනුවට දානවා CFL සෙට් එක මෙතන මේ තියෙන CFL මේ තියෙන CFL මෙන්න මේ සෙට් එකක් දානවා එතකොට මොකද වෙන්නේ මෙච්චර ශක්තියක් ඉතිරි පැහැදිලිද
හරි එහෙනම් ඊළඟටත් හදන්න LED එක කීයද කියලා ගන්න. රිස් 9.5යි. ඔව් 49.5. ඒක කොහොමද ගන්න එතකොට? ඒක ගත්තොත් ගන්න වෙන්නේ මෙහෙමනේ. ඔන්න බලන්න. එතකොට අපි දන්නවා මේකේ කීයද නංගි පරිභෝජනය 5යි වොට් නේ. 5යි වොට්. එතකොට අපි 61ක් තමයි 5යි වොට් වලට ගියේ. එතකොට මෙච්චර ශක්තියක් තප්පරෙට ඉතිරෙනවා එක බල්බ් එකකින්. හරිද? එතකොට මේ විදිය බල්බ් 6ක් තියෙනවා. බල්බ් 6ක් තියෙනවා. බල්බ් එකක මේක වොට් කරන්න කිලෝවොට් කරන 1000න් බෙදන්න ඕනි. ඊට පස්සේ අපි දන්නවා මේක වැඩ කරනවා දවසකට පැය 5 ගැනින් මාසයක්. හරිද? එතකොට ඔච්චර ශක්තියක් ඉතුරු වෙනවා. එතකොට මෙතන එනවා උඩ එනවා 55 වැඩි කිරීම 6 වැඩි කිරීම 150 බෙදීම 1000. එතකොට මේක සුළු කරාම ඔයාලට එන්නේ කීයද? 49.5යි කිලෝවොට් පැය. හරි නේද උත්තරේ? මේකද ගත්තේ? ඔව් අයියෝ. හරිනේ. හරි. දැන් එතකොට ඕක ඔයාලට තේරුණා නේ? හරි. එතකොට හොඳට අහගන්න. දැන් මම මේ කියලා දෙන්නේ අනේක. හරිද? දැන් අපි දන්නවා අපේ SI එකකේ මොකද්ද නංගි? ශක්තිය මයින් SI එකකේ මොකද්ද? ශක්තිය මයින් ලබන SI එකකේ මොකද්ද? මොකද්ද? ශක්තිය මයින්නේ වෝට් වලින් ශක්තිය මයින් SI එකකේ මොකද්ද? ජූල්. එතකොට මේ ජූල් ශක්තිය මයින් SI එකකේ වුණාට වාණිජමය කටයුතු වලදී අපි පාවිච්චි කරන්නේ මොකද්ද? වාණිජමය කටයුතු වලදී ඒ කියන්නේ ගෙවල් වල විදුලි බිල් වල අනම්මනම් වලට පාවිච්චි කරන මොන ඒකකයේද? කිලෝවොට් පැය කියන ඒකක. හරිද? එතකොට මේක අපි හිතමුකෝ ඉලෙක්ට්‍රෝන වගේ දෙයකට යනවා කියන. දැන් ඉලෙක්ට්‍රෝන වල ගබඩා වෙන ශක්තිය. එහෙම නැත්නම් ෆෝටෝන වල ගබඩා වෙන ශක්තිය. එහෙම නැත්නම් නියුට්‍රෝන වල ගබඩා වෙන ශක්තිය. ඔය විදිහට ගොඩාක් අංශුමය ගොඩක් කුඩා වස්තුන් වල ගබඩා වෙන ශක්තියට යනවා නම් මේ ජූලය කියන එක ගොඩක් මදි කියන්නේ ගොඩක් ලොකුයි. පැහැදිලිද මං කියන එක? දැන් මෙතනදී උනේ මොකද්ද? වාණිජමය වලදී ආදී ජූලය ගොඩක් ලොකු. ජූල් කියන ඒකකේ ගොඩක් ලොකු වුණා. හැබැයි අංශුමය ද්‍රව්‍යයන් වල ගබඩා වෙලා තියෙන ශක්තිය ගැන කතා කරද්දී මේ ජූලය කියන එක මොකද වෙලා තියෙන්නේ? ජූලය කියන එක ලොකු වැඩි. තේරුණාද මං කියන එක? දැන් උදාහරණයක් විදිහට හිතුවොත් ජූල් වලින් ලිව්වොත් අපි හිතමුකෝ මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් සතු ශක්තිය ජූල් වලින් ලිව්වා කියලා හිතන්නකෝ. ඒක සමහරවල් ලියන්න වෙන්නේ 1.6.2 වැඩි කිරීම 10 9යි ජූල් කියලා. 10 19යි ජූල්. ඒතර මේ වගේ දේවල් අපිට ලියන එක අපහසුයිනේ. තේරුණාද මං කියන්නේ? ඒ කියන්නේ 10 බල වලින් ලියන එක අපහසුයි. ඒ නිසා හොඳම දේ තමයි අපි මොකක් හරි අලුත් ඒකකයක් අර්ථ දක්වනවා මේ අංශුමය ද්‍රව්‍ය වල ශක්තිය මැනීම සඳහා. අර වාණිජමයක වගේම අනිත් පැත්තේ තව ඒකකයක් අර්ථ දක්වනවා. තේරුණාද මං කියන එක? තේරුණා නේද? ඔව්. හරි. එහෙනම් මෙහෙම ලියන්න. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැනි අන්වීක්ෂමය වස්තුන් විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලදී ත්වරණය කිරීමේදී කරන ලද කාර්ය ගණනය කිරීමට ජූලය නැමැති ඒකකය වඩාත් විශාල වන බැවින් මෙබඳු අවස්ථාවලදී ශක්තිය මැනීම සඳහා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ඒකට සංකේතය තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා වචනේ ලියලා සිම්පල් E කැපිටල් V ඉලෙක්ට්‍රෝන වෝල්ට් සිම්පල් E කැපිටල් V නැමැති ඒකකය යොදා ගනු ලැබේ.
නැමැති ඒකකය යොදා ගනු ලැබේ. බොහෝ විට අර උපසර්ග දාලා ඒ කියන්නේ කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වැනි උපසර්ගද භාවිතා කරනු ලැබේ. වැනි උපසර්ගද භාවිතා කරනු ලැබේ. වැනි උපකරණද භාවිතා කරනු ලැබේ. හරිද? වැනි උපසර්ගද හරිනේ. හරි. දැන් එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම් මේ 1 කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කොහොමද අර්ථ දක්වන්නේ කියලා. හරිද? ඒක කරන්නේ මෙහෙමයි නංගි. හොඳට අහගන්න. අපි තියාගන්නවා අග්‍ර දෙකක්. මෙන්න මේ විදිහට අග්‍ර දෙකක් තියාගන්නවා. මේ පැත්ත අපි හිතමුකෝ ධන කියලා. මේ පැත්ත අපි හිතනවා ඍණ කියලා. පැහැදිලිද? ඔය විදිහට අග්‍ර දෙකක් තියාගන්නවා. මෙයා අතර වෝල්ටීයතාවය 1 වෝල්ට්. 1 වෝල්ට් වෙන වෝල්ටීතාවයක් තියාගත්තට පස්සේ මේක තුලින් අපි දන්නවා ඉලෙක්ට්‍රෝනය කියන්නේ ඍණාරෝපිතයන්නේ. ඍණාරෝපිත මත බලය තියෙන්නේ ධන දිශාවට. මෙන්න මේ පැත්තට බලයක් තියෙනවනේ. එතකොට මෙයා කරන්නේත් මේ පැත්තෙන් තල්ලු කරනවා. මෙන්න මේ විදිහට 1 වෝල්ට් කියන වෝල්ට් විභවාන්තරයක් තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් පස්සේ ඉගෙන ගන්නවා. විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලදී මෙන්න මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍රයක් මේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක්. මේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලදී මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝනය ත්වරණය කිරීම සඳහා කරන ලද කාර්ය ප්‍රමාණය තමයි අපි කියන්නේ කොච්චරක් කියලාද? 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. පැහැදිලිද? 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ මොකද්ද? කාර්ය. හරි හොඳ ලේසි ප්‍රශ්නයක්. ලොකු දෙයක් නැහැ. 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ඒ කියන්නේ මේ දෙකලවර තියෙන 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ වෝල්ටීයතාව වෙනසක්. විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ඉලෙක්ට්‍රෝනයක් ත්වරණය කිරීම සඳහා කරන ලද කාර්ය තමයි සමාන වෙන්නේ කොච්චරද? 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. කොච්චරද? 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඒතර මේ 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් ජූල් වලින් ලියනවා නම් ඒක සමාන වෙනවා 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල් කියලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එක සමාන කරන්න පුළුවන් 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල් කියන අගයකට සමාන වෙනවා. එතකොට ඔයාලට තේරෙනව නේද මේ ජූලය කියන දේ මේ සඳහා ගොඩාක් පොඩි අගයන්නේ මේ අංශුමය ද්‍රව්‍ය වල තියෙන ශක්තිය. ඒ නිසා මේ ජූල් කියන එකකේ ගැලපෙන්නේ නැහැ. ඒනට අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ ජූල් නම් 1.6යි වැඩි කිරීම 10 ඍණ 19යි ජූල් කියලා. පැහැදිලිද? තේරුම් නැත්නම් තියෙනවා නම් අහන්න. තේරුණා නේද නංගි? ඔව් ඒ තේරුණා. හරි. එහෙනම් මෙහෙම ලියන්න. ඉලෙක්ට්‍රෝනයක් 1 වෝල්ට් විභවාන්තරයක් තුලින් ඉලෙක්ට්‍රෝනයක් 1 වෝල්ට් විභවාන්තරයක් තුලින් ත්වරණය කිරීමේදී ඉලෙක්ට්‍රෝනයක් 1 වෝල්ට් විභවාන්තරයක් තුලින් ත්වරණය කිරීමේදී කරන ලද කාර්ය 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වේ. කරන ලද කාර්ය 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වේ. හරි. එහෙනම් ලියාගන්න. 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් සමානයි 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් සමානයි 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල්. 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල්. හරිද? හරියි. හරි. එතකොට අපි උපසර්ග පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදිහට හිතමුකෝ අපි හිතමු මෙහෙම අපි හිතමු 1 කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට්. එකක් කියන්නේ කොච්චරද? 1 වැඩි කිරීම 10 3යි. කිලෝ කියන්නේ 10 3න්නේ. 10 3යි ඉලෙක්ට්‍රෝන වෝල්ට්. අපි හිතමු
මෙගා ඉලෙක්ට්‍රෝන් වෝල්ට්. ඔය විදිහට ඕන එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ එක වැඩි කිරීම 10 6යි ඉලෙක්ට්‍රෝන් වෝල්ට්. ඔය විදිහට උපසර්ග විදිහට ලියන්නත් පුළුවන් ඕනිම එකක්. හරි. හරි. එහෙනම් ලියා ගන්න ඕක. හරිද? හරි. ඔය හොඳට මතක තියෙන්න ඕනේ. හරිද? ඔය අගයන් 1.6 වැඩි කිරීම 10 9. ඔය අගේම තමයි නංගි අර ඔය කට්ටිය අහලා කෙමිස්ට්‍රි වල ඉගෙන ඇති. කූලෝම් වලින් කොහොමද මේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය කූලෝම් කීයද කියලා අහලා තියෙනව නේද? 1.6යි 0.2 වැඩි කිරීම 10 19යි කූලෝම් කියලානේ කියන්නේ. පැහැදිලිද? අන්න ඒ අගේම තමයි මේ ඉන්නේ. 1.6 වැඩි කිරීම 10 19යි ජූල් කියලා එන්නේ මෙතන. හරි. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒතර පොඩ්ඩක් සටහන කියලා දාලා ලියමු. මොකද මම ලියන්න යන්නේ දැන් මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එකයි එහෙම නැත්නම් කිලෝවොට් පැය කියන ඒවා විවිධ අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරත් ඒවා නෙවෙයි SI එකක. හරිද? SI එකකේ මොකද්ද? ජූල් කියන එක තමයි SI එකකේ වෙන්නේ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. කවදාවත් SI එකකේ මොකද්ද කියලා අහුවොත් මේවා ලියන්න එපා. හරිද? ඒවා ලිව්වොත් වැරදි. එහෙනම් මේවා ලියන්න. සටහන කියලා දාන්න. සටහන ජූල් ශක්තිය මැනීමේ SI ඒකකයයි. වරහන් තුල කැපිටල් G. ජූල් ශක්තිය මැනීමේ SI ඒකකයයි. ජූලය ශක්තිය මැනීමේ SI ඒකකයයි. කිලෝවොට් පැය කමා හා ඉලෙක්ට්‍රෝන් වෝල්ට් SI ඒකකයක් නොවුනත් අවශ්‍ය අවස්ථාවලදී ශක්තිය මැනීම සඳහා යොදා ගන්නා ඒකකයක් වන බව මතක තබා ගන්න. හරිද? හරි. දැන් මාතෘකාවක් දාන්න එහෙනම් කාර්යක්ෂමතාවය. efficiency කියලා කියන්නේ. හරි. ඉංග්‍රීසි වලින් කියන්නේ කාර්යක්ෂමතාවය efficiency. කාර්යක්ෂමතාවය efficiency. හරි. දැන් මිනිස්සුන්ගේ කාර්යක්ෂමතාවයේ සම්බන්ධව කතා කරනවා. දැන් උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් පාඩම් කරනවා. උදාහරණයක් මම මේ කියන්නේ හරිද? පැය 8ක් පාඩම් කරනවා. මොකක් හරි පාඩමක් එක පාඩමක් තමයි එයා පාඩම් කරන්නේ පැය 8ක්. පාඩම් කරගෙන මතක තබා ගන්න. හරිද? තව එක ළමයෙක් ඉන්නවා පැය 2යි ගන්න. පැය 1 2ක් අරගෙන ඒ පාඩමම පාඩම් කරගන්න. අර දෙන්නම එකම පාඩම හොඳටම පුළුවන් දෙන්නට එකම විදිහට. එතකොට වඩාත් කාර්යක්ෂම කවුද නම්? පැය දෙකකින් ඒක ඉගෙන ගත්ත කෙනා. කියන්නේ කොඩා කාලයකදී යා ඉක්මනටම මේ දේ කරලා කාර්යක්ෂම. පැහැදිලිද? එතකොට මෙතන කාර්යක්ෂමතාවය කියන්නේ ඔය කාර්යක්ෂමතාවය නෙවෙයි. හරිද? ඔව් අපි ඔය කතා කරන කාර්යක්ෂමතාවය නෙවෙයි. මෙතන කාර්යක්ෂමතාවය කියන්නේ මෙහෙම එකක්. හොඳට අහගන්න. දැන් ඔයා දන්නවා මෙහෙම සූත්‍රිකා බල්බයක් ගත්තොත් මම සූත්‍රිකා බල්බයක් ගන්නම්. මෙහෙම සූත්‍රිකා බල්බයක් ගත්තොත් ওই සූත්‍රිකා බල්බේ ගහලා තිනවා මෙතන කීයද 60යි වොට් කියලා. 60යි වොට් හරි 100යි හරි මොකක් හරි ගහලා තියෙනවා. එතකොට ඒකේ අදහස මොකද්ද? ඒකේ අදහස තමයි මේක පරිපථයට සම්බන්ධ කරාට පස්සේ මෙයා පරිපථයෙන් කොච්චර ශක්තියක් ඇතුළට ගන්නවද? 60යි වොට් ශක්තියක්. එහෙම නැත්නම් තප්පරයකට ජූල් 60ක් මෙයා ඇතුළට ගන්නවා. එතකොට මේ බල්බ් එකකින් අපි කරන්නේ මොකද්ද නම් මේ බල්බයක් දාලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ බල්බයක් මොකක් හරි පරිපථයට සම්බන්ධ කරලා අපි බලාපොරොත්තු මොකද්ද? අවසාන අරමුණ මොකක්ද? බල්බෙන්. කියන්න බලන්න. මොකක්ද අවසාන අරමුණ? බල්බ් එකේ. බල්බයක් දාලා අවසාන අරමුණ මොකක්ද? කියන්න.
මොකද මේ බල්බ් එක දැමීමේ අවසාන අරමුණ? අපේ බලාපොරොත්තුව මොකක්ද? මොකටද අපි බල්බ් එක දාන්නේ? ආලෝකය ලබා ඔව් ගන්න. ආලෝකය ලබා ගන්න. ඒකනේ කියන්නේ. දැන් අපි හිතමු මේ බල්බ් එකෙන් ආලෝකය අපිට දෙන්නේ තප්පරයකට ජූල් 20ක් කියලා හිතන්න. තප්පරයකට ජූල් 20ක්. එනකොට මෙයා ඇතුළට කොච්චරක් ගන්නවද? 60ක් පරිභෝජනය කරනවා. එතකොට ඉතිරි 40 මොකද උනේ? ගිලින්න බෑනේ. ඇයි අපි දන්නවනේ ශක්තිය හානි කරන්නවත් මවන්නවත් බෑ. තේරෙනවද? එහෙනම් මේ ශක්තිය මොකද්ද වෙලා තියෙන්නේ? කියන්න බලන්න. ඒ ශක්තිය මොනවා වෙන්නේ නැද්ද? මොනවා වෙන්නේ නැද්ද මේ ශක්තිය? දැන් මෙතනින් 60යි ජූල් දුන්න ඇතුළට. ඒකෙන් ආලෝකයේ විදියට පිට උනේ මෙච්චරයි. ආලෝක ශක්තිය. ඉතිරි ශක්තිය මොකක් වෙනවද? ඉතිරි ශක්තිය. අපිට අවශ්‍ය දෙයකටද යන්නේ ඉතිරි ශක්තිය? අපිට අවශ්‍ය දේවල් වලට ඉතිරි ශක්තිය 40 යන්නේ. අපේ අරමුණටද යන්නේ? නෑ. ආලෝකය නිපදවීමට පැය වෙනවා. නෑ ආලෝකෙ නිපදවීමට 20යි ජූල් යනවා නම් 60ක් එනවා 20ක් ආලෝකෙ නිපදවනවා ඉතිරි 40ක් නැති වෙලා යනවා මොනවා බවටද නැති වෙන්නේ තාපයේ බවට නේ තාපයේ බවටනේ ගොඩක් වෙලාවට නැති වෙන්නේ හානි වෙලා යන්නේ ඒතකොට අපි බල්බ් එකකින් තාපය ඕනි වෙනවද නංගි අපිට බල්බ් එකකින් තාපය රත් කරගන්න ඕනිද බල්බයක් අපි පාවිච්චි දාන්නේ රත් කරගන්නද නෑනේ අපි බල්බේ රත් වෙනවා ඒතකොට බල්බේ රත් වුණාම ඒකෙන් ශක්තිය හානි වෙනවා තාප ශක්තිය විදියට ඒතකොට මොකද වෙන්නේ ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැති ශක්තියක් තේරෙනවද අපේ අරමුණට ඕනි වෙන්නේ නැහැ නේ මේ ශක්තිය එතකොට අපි මෙයාගේ කාර්යක්ෂමතාවය කියන්නේ අපි දුන්න ශක්තිය කියන්නේ ප්‍රදානය කරපු ශක්තිය අපේ අපි පාවිච්චි කරන අපේ අරමුණ සඳහා වැය වුණු ශක්තියෙන් බෙදලා කියන්නේ මේක 20න් බෙදලා ඒක 100න් වැඩි කරනවා. පැහැදිලිද? මේක තමයි කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. පැහැදිලිද? කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය කියන්නේ අපේ අරමුණක් තියෙන මොකක් හරි උපකරණයක් පාවිච්චි කරලා ඒ උපකරණය සඳහා ඒ අරමුණ සඳහා වැය වුණු ශක්තිය බෙදනවා ලබා දුන්න මුළු ශක්තිය. වැඩි කරනවා 100යි. තේරෙනවද මං කියන්නේ? එතකොට මෙතන මේ 40 කියන එක අපිට අදාළ නැහැ. 40ට අපි සල්ලි ගෙවන එක අපරාධයක් ඇත්තට. තේරෙනවද මේ 40යි ජූල්? ඇයි මොකද ඒක අපිට අවශ්‍ය නැති දෙයකට තමයි වෙලා තියෙන්නේ. පැහැදිලිද? කරන්න දෙයක් නැහැ ඉතින්. හරිනේ? තේරුණා නේද මං කියන්නේ? ඒ නිසා හොඳට මත යන කාර්යක්ෂමතාවය කියන්නේ අන්න ඒකයි. මොකද්ද? අපේ අරමුණ සඳහා අවශ්‍ය වන ශක්තිය බෙදනවා ලබා දුන්න මුළු ශක්තිය වැඩි කරනවා 100. පැහැදිලිද? තේරුණා නේද? හරි. එහෙනම් මෙහෙම ලියන්න. ඕනෑම යන්ත්‍රයකට කිසියම් ස්වරූපයකින් සපයනු ලබන ශක්තිය හෝ යන්ත්‍රය මත කරනු ලබන කාර්යය අවශ්‍ය ස්වරූපයට පරිවර්තනය වේ. අවශ්‍ය ස්වරූපයට පරිවර්තනය වේ. ඉන් කොටසක් අනවශ්‍ය ශක්ති ප්‍රභේදයක් බවට අනවශ්‍ය ශක්ති ප්‍රභේදයක් බවට පරිවර්තනය වේ. අනවශ්‍ය ශක්ති ප්‍රභේදයක් බවට පරිවර්තනය වේ. කාර්යක්ෂමතාවය යනු අවශ්‍ය ශක්ති ප්‍රභේදය කාර්යක්ෂමතාවය යනු අවශ්‍ය ශක්ති ප්‍රභේදය ලබා දුන්නු මුළු ශක්තියට දරනු ලබන
අවශ්‍ය ශක්ති ප්‍රභේදය ලබා දුන්න මුළු ශක්තියට දනු ලබන අනුපාතයයි. 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 එනම් ලියා ගන්න කාර්යක්ෂමතාවයේ සමානයි මේකක් වගේ ලියමු සූත්‍රාවක් මේ සූත්‍රයක් වගේ ලියමු. කාර්යක්ෂමතාවයේ සමානයි කාර්යක්ෂමතාවය සමානයි ප්‍රතිදාන ක්ෂමතාවය බෙදීම ප්‍රදාන ක්ෂමතාවය වැඩි කිරීම 100. ප්‍රතිදානයකට අපි කියනවා අවුට්පුට් එක අවුට්පුට් ප්‍රදානයකට කියනවා අපි ඉන්පුට් කියලා. හරිද? ඉන්පුට්. ඔය දෙකේ අනුපාතය වැඩි කිරීම 100ට. උදාහරණ ලෙස ලියන්න උදාහරණ ලෙස සූත්‍රිකා පහනකට ශක්තිය ප්‍රදානය කරන්නේ උදාහරණ ලෙස සූත්‍රිකා පහනකට ශක්තිය ප්‍රදානය කරන්නේ උදාහරණ ලෙස සූත්‍රිකා පහනකට ශක්තිය ප්‍රදානය කරන්නේ විද්‍යුතය මගිනි. එහි ප්‍රතිදානය ආලෝක ශක්තියයි. නමුත් සිදුවන තාප ශක්තිය අවශ්‍ය වන ආලෝකය සඳහා වැය නොවේ. එනම් රූපයක් දාගමු උදාහරණයක් එක්ක. මෙහෙම ඔයා රූපයක් දාලා මෙතන දාන්න බල්බය දාලා බල්බය ඇඳ ගන්න පුළුවන්. මෙහෙම සූත්‍රිකා පහන මාක් කරලා ඔහම දාගත්තා. මේ තමයි බල්බ් එක. මේ බල්බ් එකේ 60 වොට් තමයි මෙයා පරිභෝජනය කරන්නේ. ඒකෙන් තාප ශක්තිය බවට පත් වෙනවා. උදේට යන්න 25 කියලා ගමු. 25 තාප ශක්තිය බවට පත් වෙනවා 25 වොට්. ඒතර මට ලියන්න පුළුවන් ක්ෂමතාවය කාර්යක්ෂමතාවය හරි. කාර්යක්ෂමතාවය සමානයි 60 තමයි ප්‍රදානය. එතකොට අපේ අවුට්පුට් එක මොකද්ද? ආලෝක ශක්තියනේ. එතකොට 25ක් තාප ශක්තිය. මේ තියෙන්නේ තාපය. හරි. එතකොට ඉතිරි වැඩ අවශ්‍ය දෙයට ගිහින් තියෙන්නේ කොච්චරද? 60 ඍණ 25ක. ඒ කියන්නේ ආලෝක ශක්තියට ගිහලා තියෙන්නේ ඕක. ඕක වැඩි කිරීම 100ට තමයි කාර්යක්ෂමතාවය විදිහට අපිට මෙහිදී සලකන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? ඔව්. හරි 35 බෙදීම 60 නේ 35 බෙදීම 60 වැඩි කිරීම 100 හදලා ගන්න බලන්න උත්තරේ කීයද මේ තාප ශක්තියට හරිද ඒතර ආලෝකයේ බවට යන්නේ කීයද 65 ඍණ 25ක් ඒ කියන්නේ 35යි ආලෝකයේ බවට යන්නේ 35 හරිනේ මේ තියෙන ආලෝකය ආලෝකය යන්නේ 35යි වොට් හරි 35යි වොට් ලබා දුන්න මුළු එක ඒ සෙට් එකේම එකතුවට සමානයි හරි පනස්සටයි දශම තුනයි. 58.3යි හරි හරි බෙදලා ගන්න ඕනේ හරිද හරි කීයද එන්නේ එතකොට මෙතන 7 බෙදීම කියන්න නම් 12 නේ 7 බෙදීම 12 කියන්නේ 5ක් තියෙනවානේ 5යි 58.3යි වොට් කියලා හරි හරි ඒක තේරෙනවා හරි දැන් මේ ප්‍රශ්නේ ලියන්න
මියුලියා නේ හෙලෝ නංගි මාව එනවද හෙලෝ මාව එනවද නංගි දැන් හෙලෝ මාව ඇහෙනවද